ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම නිෂාදී බණ්ඩාරනායක මම බද්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ විශ්ව ගෙනාවේ රට අරාජික කළ 19 වෙනි සංශෝධනය ඉවත් කිරීමට බව අගමැති පවසයි. කොරෝනා තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදය ලබන 23 වෙනිදා අද රාත්‍රී 10 සිට සඳුදා අලුයම 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳුරු නීතිය. සොය ලැබූ කොවිඩ් රෝගීහු 44 දෙනෙක් අද පිටව යති. පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ තාවකාලිකව වසා දැමේ. රංජන් සහ හිරුනිකා දේශපාලන පලිගැනීම් කොමිසම මගහරි. ප්‍රථමයෙන් දේශීය පුවත්. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ රට අරාජක කළ 19 වෙනි සංශෝධනය ඉවත් කිරීමට බවයි. මේ එම විවාදයේදී පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතින් දැක් වූ අදහස්. 1978 ව්‍යවස්ථාව තමයි වඩා බලගතුම ව්‍යවස්ථාව. ඊට වඩා අඩු බලයක් තමයි 20න් පස්සෙත් ජනාධිපතිවරයාට හම්බ වෙන්නේ. ඒ හින්දා මේ නැති බලයක් ආරෝපණය වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම 17 වන ව්‍යවස්ථාව ගෙනාවේ ජනතාව වෙනුවෙන්ද? 19 වන ව්‍යවස්ථාව ගෙනාවේ ජනතාව වෙනුවෙන්ද? නෑ. 17 වන ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් 19 වන ව්‍යවස්ථාව ගෙනාපු වෙලාවෙත් එක පුද්ගලයෙක් හිටියා අගමැතිවරයා හැටියට. ඒ වෙන කවුරුවක්වත් නෙවෙයි. එතුමන්ලාගේ නායකයා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ මහත්මයාට මේ රටේ ජනාධිපතිවරයෙක් වශයෙන් තේරුවාපත් කරගන්න බැරි හින්දා දෙවතාවක්ම පෙරදුණු හින්දා ජනාධිපතිවරයාගේ බලය කුමන්ත්‍රණයකින් ලබා ගැනීම සඳහා තමයි 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ඒක තමයි ඇත්ත. හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා මේ රටට කරන්න පුළුවන් හොඳම දේ තමයි 19 ඉවත් කරන එකයි කියන්නේ. ඒ හා සමානවම වෙන කවුරුත් නෙවෙයි. ඕගොල්ලන්ගේ ආකිටෙක්ට් ඕකට සම්බන්ධ වෙච්ච ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේ කිව්වේ මේක මෙච්චර නරක කියලා මමත් බලාපොරොත්තු වෙන්නේ. මේක එච්චරම නරකයි කියලා. මේ නරක වෙච්ච දෙයක් අපි මොනවද තියාගන්නේද කියන්නේ. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. එතුමා තමයි මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපති. මේ ආණ්ඩුවේ තියෙන බලගතම අමාත්‍යාංශ සියල්ල තියෙන්නේ ගරු අගමැතිතුමා යටතේ කියන එක අපි කියන්නට ඕන. ඒ හින්දා එතුමා ගැන බලාගන්න අපි 150ක් මෙහෙ ඉන්නවා. ඕගොල්ලෝ ගැන බලන්න වෙන්න එපා. එතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන් මිසක් ඔය වගන්ති වලින් නෙවෙයි. එතුමාට 17 19 කුමන්ත්‍රණ ඕනේ වැඩ කරන්න. ඒ වැඩ කරපු ආකාරයට දිගටම වැඩ කරලා එතුමා මේ රට නැවතත් සුඛිත මුදිත කරනවායි කියන එක ඔබතුමාගේ වචන වලින්ම කියන්නට ඕන. අපි කල්පනා කරලා බලන්න ඕනේ ඔය 19 ඔච්චර හොඳ නම් ඔය 19ට මූලික වෙච්ච අයට වෙච්ච ඉරණම මොකද්ද කියන එක. එක්කෙනෙක් ලංකාවේ ඇත්තෙත් නැහැ ගිහිල්ලා ගරු ජනාධිපතිතුමාට දෙවනි වතාවක් ඡන්දය ඉල්ලන්න බැරි වාතාවරණයක් උදා කරා පව් ඒ මනුස්සයා. ඊට පස්සේ ගරු අගමැතිතුමා තමන්ගේ කොළඹ ඡන්දය ඉල්ලලා පෙරදුනා. ගරු කතානායකතුමා සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගියා. ඉතින් 19 ඔච්චර හොඳ නම් ඔයකට සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට ඔය වෙනි ප්‍රතිඵලයක් ලබා දෙයිද? ඔය 19 ව්‍යවස්ථාව කියන ආකාරයට මහා ලොකු ප්‍රශ්න වලට කිසිම විසඳුමක් හම්බුනේ නැහැ. ඒකෙන් කරේ එකම දේ තමයි ඍජු තීන්දුව తీරන ගන්න බැරි එක බස් එකකට ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක් දාපු එක. එක්කෙනෙක් ඇක්සලරේට් කරනවා, තව එක්කෙනෙක් බ්‍රේක් ගන්නවා. එක්කෙනෙක් රැට ඉදිරිපත් කරනවා, ඊළඟ දවසේ අනිත් එක්කෙනා ආයෙ ඉවත් කර ගන්නවා. ඒ අපි දැක්ක මේ නාටකම තවදුරටත් මේක පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන අපි එක පවුලකින් පලිගන්න. රාජපක්ෂලාගේ ප්‍රජාහිතය අහෝසි කර නොකර අහෝසි කරන්න. නමුත් ඒකෙන් සිද්ධ වුණේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල කිරීම වගේම මේ රටේ රාජ්‍ය දුර්වල කළා. 19 කලේ රටේ ඒකීය බව ආරක්ෂා කරන්න හිටපු ජනාධිපතිගේ බලය සීමා කිරීම. ඒ සීමා කරලා වසර 3ක් ඇතුළත ප්‍රතිඵල ආවා. පාස්කු ප්‍රහාරය සාක්ෂියට බුද්ධ්‍යංශ ප්‍රදානියෝ කියනවා 10000කට ආසන්න පිරිසක් දැනගෙන සිටියත් ප්‍රහාරය නවත්ත ගන්න බැරි වුණා. ගරු කතානායකතුමනි රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත් වුණු රාජ්‍ය නායකයාට මේ වගේ විපතක් සිදු වුණාට පස්සේවත් පොලිස්පතිව ඉවත් කරගන්න බෑ. පාර්ලිමේන්තුවටවත් තුමා ඉවත් කරන්න බෑ. මෙතරම් විපතක් වෙලා තියෙද්දි පොලිස්පතිට ඉවත් වෙන්න කියලා ජනාධිපතිතුමා කිව්වත් ඉවත් නොවි පොලිස්පති ඉන්නවා. දළදා පෙරහැරේ නැටුවත් Tamanට ඕන හැටියට නීතිය නැමුවත් පොලිස්පතිව ඉවත් කරන්න බෑ. ජනාධිපතිවරයාට අදටත් පොලිස්පති ඉවත් කරන්න බෑ. 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දෙන්නේ පොලිස්පති කෙනෙක්වත් ඉවත් කරගන්න බැරි ජනාධිපති කමකට. දැන් රිෂාඩ් බදුදීන් අල්ලගන්න CIDට බෑ. රාෂ්ට්‍රවාදීන් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියන රිෂාඩ්ගේ මල්ලුව පොලිසිය ඇපයක් දීලා ගෙදර යවනවා. ඒවා නවත්තන්න දැන් කාටවත් බෑ. 20 වෙනි සංශෝධනය ගෙන්න කොමිසම නැතයි කියලා විශාල ආන්දෝලනයක් පසුගිය දවස්වල මේ රටේ සිද්ධ වුණා.
මේ කොමිසමට මඩලිගහ මන්දිරයේ ජනපති මන්දිරය පවා විගණනය කරන්නට බලය තිබුණු බව තමයි කිව්වේ. නමුත් මේ ස්වාධීන විගණන ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ විගණනය කළාද? පසුගිය කාලයේ අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී කමිටුවක් පවත්වාගෙන ගියා. වසර 5ක් තිස්සේ ඒ කමිටුව නඩත්තු කරන්න විශාල වියදමක් අරලියගහ මන්දිරයේ ඒ කමිටුව නීති විරෝධී බව එදා හිටපු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මේ කමිටුව ගිය මහා වියදම ගැන ස්වාධීන විගණන කොමිසම විගණනය කරලා තියෙනවාද? මේ විතරක් නෙවෙයි ස්වාධීන විගණන කොමිසම මේ රටේ අමාත්‍යාංශ හරියට විගණනය කළේ නැහැ. බුද්ධ ශාසන අමාත්‍යාංශයට තිබුණු සංස්කෘතික කාර්යමුදල් මිලියන 100 ගණනක් අවභාවිතා කරලා තියෙනවා. ස්වාධීන විගණන කොමිසම ඒ ගැන විගණනය කරලා තියෙනවද කියලා දැනගන්න කැමැතියි. මැතිවරණ ස්වාධීනව පවත්වන ඕන කියලා ස්වාධීන මැතිවරණ කොමිසම පත් කළා. මේ මැතිවරණ කොමිසම ස්වාධීනද? ඒකේ සමාජික ප්‍රසිද්ධිය දේශපාලන කටයුතු වල විතර නොමේ මැතිවරණේ පවත්වන්න එපා කියලා අධිකරණයට යනවා. පාර්ලිමේන්තුවට ජනවරමක් ලබා දුන්නා වගේ ජනාධිපතිටත් ජනවරමක් ලබා දී තිබෙන බව කියන්න ඕනේ. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණේදී ජනතාව දැඩිසේ විශ්වාස කරන්නේ ජනාධිපතිවරයාව. එහෙමනම් ජනාධිපතිවරයාගේ ජනවරම ගැන මේ කරු සභාව සිතා බලන්න ඕනේ. පසුගිය මැතිවරණයේදී මැතිවරණ වේදිකාවේ අපි කිව්වේ මොනවද? ජනාධිපතිට වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න කියලා. එහෙමනම් පාර්ලිමේන්තුව ලැබුණු ජනවරම තුල ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාවක් තිබෙනවා. මේකේ තියෙන මම දකින්න භයානකම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කරලා පාර්ලිමේන්තු සභාවක් පිටවීම. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2015 සඳහන් වුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. අගවිනිසුරු ඉහළ අධිකරණ විනිසුරු නීතිපති පොලිස්පති ඔක්කොම නිර්දේශ කරාම එතනින් තමයි මේක කරන්නේ. ඒකේ සමාජිකයෝ හැටියට අගමැතිතුමා මේකඟ කරගත්ත විරුද්ධ පක්ෂයක් තිබුණා. කොන්ස්ටිටියුෂන් කවුන්සිල් කියලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් බාහිර රටේ තෝරාගත්ත පිරිසක් පත් කරගෙන පළමු වරට පාර්ලිමේන්තු බලය හිසගසා දාන ක්‍රියාදාමයක් ආරම්භ කරා. අද මේ සංශෝධන වලින් කරන්න යන්නේ මොකද්ද? මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලාස් දූෂණ කොමිසම, මුදල් කොමිසම මේ සියල්ලම ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව පත් කරන්නට මඟ පාදනවා. අන්න අර අල්ලාස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය පාපොච්චාරණයක් කළා. කොහොමද වැඩ වුණේ කියලා දේශපාලන බලපෑම් මුටි මොන ස්වාධීනද? මම හිතනවා අපිට තියෙන්නේ මේ කාලය අවසන් කළා නව ව්‍යවස්ථාවට යන්නයි. මේ කාලය අවසන් කිරීම හරි ආණ්ඩු පාලනයක් තියෙන කාලයක් වුණා. ඒකට නම් අද විධායක බලයේ තියෙන්නේ ධනාධිපතිතුමාට. එතුමාට ඒ බලය පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට වමනා පහසුකම් හදන්නයි අපි මේ 20 වෙනි සංශෝධනය ගෙනයි. ව්‍යවස්ථාවක් සකස් කළ යුතුව තිබෙන්නේ පාලකයන් වෙනුවෙන් නෙවෙයි. ව්‍යවස්ථාවක් සකස් කරන්න ඕන ජනතාව වෙනුවෙන්. එය හොඳින් මතක තබා ගන්න ක්‍රියා නොකළොත් අපි මේ తాවකාලික ගන්න පියවර වලින් මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙනවා කියන එක මම පැහැදිලිව කියන්නේ. රටේ ජනතාව විශාල ජනවරමක් ඇතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ බලය දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන්. ඒක අතරමැදි තැනකට යන අවස්ථාවක් තමයි අපි අද මේ සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ. නමුත් ගිය සතියේ ජනාධිපතිතුමා ඉතා පැහැදිලි වගකීමෙන් රටට කිව්වා ඔහුගේ දුර කාලයේ දෙවෙනි වසර නිමා වීමට ප්‍රථම ඒ කියන්නේ 2021 නොවැම්බර් 16 වෙනිදාට ප්‍රථම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපේ රටේ ජනමතය ඒකරාශී කරනවා කියලා. මෙන්න මේකට අපි කවුරුත් එකතු වෙමු. හිතුවක්කාරී අත්නෝමතික පිරිසක් අතට මේ බලය ගිහිල්ලා ඒක මේ රටේ අත්නෝමතික තත්වයකට තල්ලු වීමේ ව්‍යවස්ථානුකූල අනතුර මේ 20 වෙනි සංශෝධනය තුල තිබෙනවා. හෘද සාක්ෂිය ගැන විමසමින් මේ ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න කියලා පක්ෂපාත වේදෙන් තොරව ව්‍යවස්ථාවට එරෙහිව ඡන්ද දෙන්න කියලා පක්ෂපාත වේදෙන් තොරව ඉල්ලා සිටිමින් මම නියැලෙනවා. සමගි බලවේගයේ අනාගත නායකයා චම්පිකරණවක මන්ත්‍රීතුමා මේ ව්‍යවස්ථාවට ඡන්ද දෙන්න කියලා ඒකෙන් පස්සේ මට කතා කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. තමුන්නාසේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ මේ විධායක බලයේ තියෙන ජනාධිපතිවරු එකට යටතේ කටවහගෙන වැඩ කරපු ඇමතුරේ තමුන්නාසේ. තමුන්නාසේට එදා මේ ව්‍යවස්ථාව හොඳයි. තමුන්නාසේ එදා මේ ව්‍යවස්ථාව ගැන කතා කරේ නැහැ. තමුන්නාසේ පහුගිය කාලේ නගුට පිටිපස්සේ ගහගෙන හිටපු ඇමති කෙනෙක්. තමුන්නාසේ වරප්‍රසාද සියල්ල ලබාගෙන කාලේ හිටියා. මේ විධායක බලයත් එක්ක තමුන්නාසේ කටයුතු කරා. අද විපක්ෂයට ගිහිල්ලා මේ අනාගත නායකකම් බලාගෙන තමුන්නාසේ කතා කරනවා. ව්‍යවස්ථාදායක සභාවේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියලා මම චම්පිකරණවක මහත්තයාගෙන් අහනවා. අවුරුදු 5 ව්‍යවස්ථාදායක සභාවට දීපු සමාජිකව 10 දෙනාම ඕගොල්ලන්ගේ. ජනාධිපතිත් ඕගොල්ලන්ගේ, අගමැතිත් ඕගොල්ලන්ගේ, විපක්ෂ නායකත් ඕගොල්ලන්ගේ, NGO කට්ට ටිකත් ඕගොල්ලන්ගේ. 10ට බිඳුවයි මතක තියාගන්න විපක්ෂයට එක සමාජිකයෙක් දාන්න දුන්නේ නැහැ. ඒ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සාධාරණද? ඒක ප්‍රජාතන්ත්‍රවාදීද? තමුන්නාන්සලා දිගින් දිගටම පෙන්වන්නේ 69 ලක්ෂයේ ජනවරම ගැනයි. අපි අහන්න කැමති ඔය 69 ලක්ෂයේ කොයි පුජ්‍යලයාද කිව්වේ ඇමති මණ්ඩලයේ වැඩි කරලා ඒ බරත් අපේ පිටම පටවපල්ලා කියලා. ඔවුන් කතා කරේ ඔඩිට් එක ගැන. ඔවුන් කතා කරා අමතිව රුසීමා කිරීම. ඒ සියල්ල සංශෝධන වලට අද ඇතුල් කරලා එකඟතාවයකට පත් වෙලා තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය රැකලා තියෙනවා. ජනතාවගේ මතයට හිස නමලා තියෙනවා. මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක්
තත්ත්වයක් රටේ දකින්නට බැහැ කියන එක ප්‍රකාශ කරමින් මම අතර වෙනවා. අපේ අභ්‍යන්තරයේ අපේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ උමනාව එකඟතාවය ඒ වගේම අපේ සාකච්ඡා මාර්ගයෙන් අපි යම් වෙනස්කම් ගණනාවක් කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒක අපි හිතනවා අපේ අතිගෞරව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ගරු අග්‍රාමාත්‍යතුමාටත් විශේෂයෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායම විදිහට අපි සියලු දෙනාම එකාවක්. අපි මේ වෙනස්කම් ටික කරා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ ආණ්ඩුව තුල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මේ වගේ කතා කරලා විශ්ස ගන්න පුළුවන් කමක් තිබුණාද කියලා මම අහන්න කැමතියි. එහෙම එකක් තිබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ද්විත්ව පුරවැසියෙක් හැටියට නේද ආරක්ෂක ලේකම් වුනේ. මොකද්ද වෙච්ච වරද? ඇමරිකාවේ හිමත් ප්‍රභාකරන්ව බේරගන්න දැඟලුවා. එදා ආරක්ෂක ලේකම්වරයා සැලුණාද? එදා ආර්ථික සංවර්ධන කටයුතු ඇමතිවරයා හැටියට හිටියේ බැසිල් රාජපක්ෂ. ද්විත්ව පුරවැසි. මොකද්ද උනේ? ආර්ථිකයේ ස්වර්ණම යුගය. දළදේශීය නිෂ්පාදනය බිලියන 17 ඉඳලා 78 දක්වා ගියා. ඒ ස්වර්ණම යුගයේ නෙවෙයිද? ද්විත්ව පුරවැසිකම් පිළිබඳ කොහෙවත් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බද? මේක ගෙනාවේ අපි හොඳටම දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව නවත්තන්න හිර කරන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා හිර කරන්න. ඒක කරන්න තමයි ගෙනාවේ. මෙරට දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කෙරුණා. මේ සඳහා ඕනෑම පුරවැසියෙකුට තම යෝජනා හෝ අදහස් හෝ ඉදිරිපත් කළ හැකියි. ඒවා සිංහල දෙමළ ඉංග්‍රීසි යන කවර හෝ භාෂා මාධ්‍යයකින් නොවැම්බර් 31 දිනට හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුයි. එම යෝජනා හෝ අදහස් ලේකම් විශේෂඥ කමිටුව අංක 32 පරිශ්‍රාංක 2 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව බෞද්ධාලෝක මාවත කොළඹ 7 යන ලිපිනයට යොමු කළ හැකියි. ඊට අමතරව තිරයේ දැක්වෙන මෙම විද්‍යුත් ලිපිනයටද යොමු කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර අධිකරණ අමාත්‍යාංශයේ www.mog.gov.lk යන නිල වෙබ් අඩවියෙන් හෝ 2020 10/20 වන දිනදී රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ලබාගත හැකි බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් MMPK මායාදුන්නේ මහතා පවසනවා. කොවිඩ්-19 රෝගයේ වළඳුණු සමස්ත පිරිසෙන් 3501 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. සුවය ලැබූ 44 දෙනෙකු අද රෝහල් වලින් පිටව ගියා. මේ අතර ගම්පා දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19කට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අද රාත්‍රී 10 සිට සඳුදා අලුයම 5 තෙක් දිස්ත්‍රික්කයේ පුරාම ක්‍රියාත්මකයි. අදාළ ප්‍රදේශ හරහා දුරගමන් සේවා බස් රථවලට ධාවනය කළ හැකි වුවද එම ප්‍රදේශවලදී මගින් නංවා ගැනීම සහ බැස්සවීම තහනම්. උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට සිය විභාග මධ්‍යස්ථාන කරා යාමට අවස්ථාව සලසා දී තිබෙනවා. යම් කෙනෙක් ඇඳිරි නීතිය අවස්ථාවේ නිවසින් පිටතට පැමිණ මාර්ගයක සංචාරය කරනවා නම් එමත් නැත්නම් නිවෙස් අසල වුණත් කණ්ඩායම් හැටියට ඒකරාශී වී සිටිනවා නම් විවිධ අය ස්ථානවල ක්‍රීඩාවල යෙදෙනවා නම් ඒ සියල්ලම නිරෝධායන ඇඳිරි නීතියට අයත් වෙනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරමු. මේ කොවිඩ් රෝගී රෝග ලක්ෂණ නොවන යම්කිසි ආකාරයක රෝගයක් හදිස්සිය ඇති වුණොත් එවැනි අයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත ගමන් කරන්න පුළුවන් ඍජුවම ඒ සඳහා කිසිම ආකාරයක ඇඳිරි නීති සීමාවන් බලපාන්නේ නැහැ. ඒ වගේම ගැබිනි මව්වරුන්ට මෙම ඇඳිරි නීතියේ සීමාවන් බලපාන්නේ නැහැ. අද උදේ නිවසින් පිටත් වෙච්ච අය ඇති. ඒ වගේම අද දහවල් නිවෙස් වලින් පිටත් වී රාත්‍රී වැඩමුරයක් නිම කර තම නිවෙස් වලට ගමන් කරන්නට අවශ්‍යතාවයක් ඇති අය සිටින්නට පුළුවන්. නමුත් ඒ අයට තමන්ගේ නිවෙස් වෙත ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. අද රාත්‍රී 10 පහුණත් මෙම ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන අයට තමන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්. කුලියාපිටිය පන්නල ගිරිඋල්ල නාරම්වල සහ දුම්මල සූරිය යන පොලිස් බල ප්‍රදේශවලටද ඊයේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනුණා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව කොවිඩ්-19 රෝගීන් 49 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ දින කිහිපයකට වසා තැබීමට දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද පියවර ගත්තා. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ පොකුරේස් හබ් වෙච්ච රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින්ගේ තොරතුරු ගන්නකොට එතන හිටපු රෝගීන් කිහිප දෙනෙක්ම ඔවුන් ගිහිලා තිබුණා මාළු මාකට් එකේ. ඒ නිසා තමයි අපි පරීක්ෂණ කළේ. ඒ අනුව තමයි එතනදී රෝගීන් අපි පිරිසක් හඳුනාගන්නේ. ඉතින් ඒක නිසා ඒක තවත් අපි ඇත්ත වශයෙන්ම අපි කලබල වෙන්න ඕනේ නැහැ. කොවිඩ්-19 රෝගීන් 6 දෙනෙකු වාර්තා වීමත් සමග කඩවත රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට ඇතුළු වීම සහ පිටවීම තාවකාලිකව නවතා තිබෙනවා. කොවිඩ්-19 රෝගී වළඳුණු 109 දෙනෙකු අද වාර්තා වුණා. ඔවුන්ගෙන් 60 දෙනෙකු දිවුලපිටියේ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. අනෙක් 49 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව හඳුනා ගැනුණා.
කොවිඩ්-19 රෝගයේ වැළඳුණු පිරිසෙන් 3501 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටින අතර එම ප්‍රතිශතය 59.13ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය 46.64ක් වනවා. කොවිඩ් රෝගීන්ටම විශේෂ වූ රෝහල් පද්ධතියක රෝගීන් මේ අවස්ථාවේ නවත්තලා ප්‍රතිකාර කරනවා. මේ වෙන විට ඒ සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම එහි ඇඳන් 2587ක ධාරිතාවක් මේ මොහොත වෙනකොට තිබෙනවා. ඉදිරියේදී තවත් රෝහල් ගණනාවක් මේ සඳහා සූදානම් වෙලා තියෙනවා. ඉදිරි රෝගීන් එන පිළිවෙලකට ඒ රෝගීන්ව දැමීම සඳහා මේ ඉදිරි පැය කිහිපය තුළ තවත් රෝහල් සහ අනිකුත් ස්ථාන මේ සඳහා එකතු වීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙන විට පෞද්ගලික සතියේ පමණක් මම හිතනවා 30000කට අධික මේ ප්‍රජාවෙන් කමියුනිටි සාම්පලින් විතරක් විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. ප්‍රජාවට මේක ගියාද නැද්ද කියලා බලා ගැනීම සඳහා කරන ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. පහුගිය මාර්තු අප්‍රේල් මාසේ අපිට රට වහලා මේ පාලනය කරන්න උනේ ලෝකයටම මේ රෝගය අලුත්. අපේ සෞඛ්‍ය පද්ධතිය සූදානම් වෙලා තිබුණේ නැහැ. රටක් විදියට ජනතාව සූදානම් වෙලා තිබ්බේ නැහැ. නමුත් අද වෙනකොට අපි මේ රෝගයට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණික යම්කිසි දැනුමක් තියෙනවා. ලෝකයේම යම්කිසි දැනුමක් තියෙනවා. ඒ වගේම මේ පිළිබඳ අපි කළ යුතු දේ දන්නවා. ඒ හින්දායි අපි මේ වෙලාවේ රටම වැසන් නැතුව රෝගීන් වාර්තා වෙන රතු කලාප පමණක් සුහද කලා කරලා එයා පාලනය කර ගැනීමේ හැකියාව තියෙන මොහොත. තාවකාලිකව වසා දැමුණු කොටුව පොලිස් ස්ථානය අද යළි විවෘත කෙරුණා. කොළඹ වරාය තටාකාංගනයේ සේවය කළ නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගී වැළඳී තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයන් 21 දෙනෙකු ස්වයං නිරෝධහනයට යොමු කෙරුණා. ශ්‍රී ලංකා රජය ගෙන යන කලාපයේ වඩාත් ප්‍රශස්ත කොරෝනා මර්ධන මෙහෙයුම සඳහා ජපන් ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදම සංකේතවත් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 9.6ක් ලබා දෙන බව මෙරට ජපාන තානාපති H.E. අකිරා සුගියාමා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අමාත්‍ය ඩලස් අලප්පිරුම මහතා සමග විදුලි බල අමාත්‍යාංශයේදී පසුගියදා නිල සාකච්ඡාවකට එක් වෙමින්. මීගොඩ ගැමුණුපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි වාර්තා වනවා. ඔහු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසලක් පවත්වාගෙන යන අයෙකු වන අතර එම නිසා වෙළඳසැල් කිහිපයක් විෂ බීජානුහරණය කර තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. සේවකයන් 15 දෙනෙකුද නිරෝධහනයට යොමු කර තිබෙනවා. බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීමත් සමග නිරෝධහනයට යොමු කෙරුණු පිරිසක් ඔවුන් සිටි කොග්ගල යුද හමුදා නිරෝධහන මධ්‍යස්ථානයෙන් පිටව ගියා. 25 දෙනෙකු ඊට අයත්. ඔවුන් දිවුලපිටියේ මොන්රාගලයන් ප්‍රදේශවල පදිංචිකරුවන්. ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණීම සඳහා වළංගු දින වෙන් කර ගැනීමක් අත්‍යවශ්‍ය වන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දැනුම් දී ඇති දිනේදී පමණක් සේවා ලබා ගැනීමට මහජනතාව පැමිණිය යුතුයි. එසේම වළංගු දින වෙන් කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයන් සහ දැනට නිරෝධහන ඇඳරි නීතිය පනවා ඇති ප්‍රදේශවල මහජනතාවට කාර්යාල පරිශ්‍රය වෙත ඇතුළු වීමට අවසර ලබා දී නැහැ. ගම්පහ අපනයන ප්‍රවර්ධන කලාපයේ පිහිටි කර්මාන්ත ශාලා නිරෝධහන ඇඳරි නීතිය පැවතුනද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. කටුනායක බියගම වතුපිටිවල මල්වත්ත සහ මීරිගම අපනයන කලාපවල හා ඉන් පිටත පිහිටි ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්ත ශාලාවල මෙහෙයුම් මෙලෙස ක්‍රියාත්මක වන බවයි එම මණ්ඩලය පවසන්නේ. දැන් ඒ කර්මාන්ත ශාලාවල යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඒ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඒ සඳහා සේවකයින් රැගෙනීමේදී එම කර්මාන්ත ශාලාව විසින්ම ඊට අනුගත ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යා යුතුයි. එම ප්‍රවාහන සේවාවේදීත් සැමවිටම දුරස්ථභාවය ඒ සියල්ල ආරක්ෂා වන පරිදි එම ප්‍රවාහන සේවාව අදාළ කර්මාන්ත ශාලාව විසින් සකස් කරගත යුතුයි. ප්‍රිය සංഭാෂණ ජනතාව එක්රැස් වන ඕනෑම මාදිලියක උත්සව මේ මොහොතේ අධි අවදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය පවසනවා. ඇය සඳහන් කරන්නේ අනවශ්‍ය ගමන් බිමන් සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බවයි. දැන් රෝගීන් වැඩියෙන් වාර්තා වෙනවා. ඒ අපේ බලාපොරොත්තු සුන්වීමක්ද? නැත. ලෝකයේ බොහෝ රටවල පළමු අවස්ථාවට වඩා ඊළඟ අවස්ථාවලදී රෝගීන් වාර්තා වීම වැඩි. ඒ නිසාම මේ අවස්ථාවේදී රෝගය පැතිරීම වැළැක්වීමටත් හානිය අවම කිරීමටත් ඔබේ කොටස ඔබ ඉටු කළ යුතුමයි. අපේ ජීවිත හානිය අඩුයි. එතකොට මෙච්චර පරිස්සම් වෙන්න ඕනද? අනිවාර්යෙන්ම ඔව්.
තවමත් වැඩිපුර රෝගීන් වාර්තා වන්නේ තරුණ සහ මැදිවියේ කාණ්ඩ අතරයි. ජීවිත හානි අඩු ඒ නිසයි. රෝගය අවදානම් කණ්ඩායම් අතර පැතිරීම ආරම්භ වුවහොත් තත්ත්වය සැනකින් කනපිට හැරෙන්න පුළුවන්. දැනුත් වඩා වැඩි ජීවිත අවදානමක් ඇත්තේ කාටද? ජේෂ්ඨ පුරවැසියන් වන අපේ ආදරණීය වැඩිහිටියන් සහ දියවැඩියාව, අධිරුධ්‍ර පීඩනය, වකුගඩු රෝග වැනි දිගුකාලීන රෝග ඇති පුද්ගලයින්. එහෙමනම් ඔවුන් රැක ගැනීමේ අපි එකිනෙකාගේ වගකීම මොකක්ද? ප්‍රිය සංഭാෂණ ජනතාව එක්රොක් වන ඕනෑම මාදිලියක උත්සව අවස්ථාවන් මේ වෙලාවේදී අධි අවදානම්. මේ අවදානම ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට තරම් ඔබ සැම බුද්ධිමත්. එකිනෙකා වෙනුවෙන්ම අනවශ්‍ය ගමන් බිමන් සම්පූර්ණයෙන්ම නවතා දමමු. අත්‍යවශ්‍ය කාරණා සඳහා යෑමේදීද සෞඛ්‍ය උපදෙස් 100% ක්‍රියාත්මක කරමු. වගකීමෙන් ජීවත් වෙමු. ඔබත් සුරැකී වැඩිහිටියන්ද සුරකිමු. අධ්‍යාත්මික ගුණදහමින් පොහොසත් වීමට නම් සැම පුරවැසියෙකුම නිවැරදිව හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති නවරාත්‍රි උත්සවයට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ නවරාත්‍රි උත්සවය සංවිධානය කර තිබුණා. ඒ නවරාත්‍රි පූජාවේ යෙදීමට ජනතාව දිරිමත් කිරීමේ අරමුණෙන් මෙවර නවරාත්‍රී දිනේ පූජාව පැවැත්වුණේ කොරෝනා උවදුර තුරන් වී සැමට යහපත උදාවන ලෙසත් හින්දු ජනතාවට සැප සම්පත් ලබා සුවපත් ජීවිතයක් ගත කිරීමටත් අවස්ථාව උදාවන ලෙස ප්‍රාර්ථනා කරමින් සෞභාගයේ දැක්ම සමග රට ගොඩනගන ගමන අප සැම එක්ව ආරම්භ කර තිබෙනවා. නීතිගරුක හා සදාචාරාත්මක සමාජයක් ගොඩනැගිය යුත්තේ අප සියලු දෙනා එක්වෙමින්. සමාජයේ වෙසෙන සෑම පුරවැසියෙකුම ආධ්‍යාත්මික ගුණදහමින් පොහොසත් වීමට නම් ඔවුන් නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා රටේ ජනතාවට තම ආගම ඇදහීමේ අයිතිය සහතික කර තිබෙන බවද මෙහිදී කියා සිටියා. මෙවැනි දුෂ්කර අවස්ථාවක වුවද හින්දු කෝවිල් සඳහා රුපියල් 50,000ක බැගින් ලබා දීමෙන් ආගමික සාරධර්ම ආරක්ෂා කිරීමට අපි කැප වී සිටිමු. මෙතෙක් සිටි සෑම හින්දු ආගමික අමාත්‍යවරයෙකු නවරාත්‍රී සැමරීම නිවසේ සිට සිදු කළා. එම හින්දුවම අමාත්‍යවරු සේම මමද නවරාත්‍රී රැය හින්දු ආගමික චාරිත්‍රානුකූල සම්ප්‍රදායක් ඉටු කිරීමට කටයුතු කරනවා. මෙම නවරාත්‍රී දිනයේදී කොවිඩ් උවතුර තුරන් වී සැමට යහපත උදාවන ලෙස සියලු හින්දු ජනතාව සැප සම්පත් ලබන සුවපත් ජීවිත ගත කිරීමටත් අර්ධ්‍යාංගමම මම ප්‍රාර්ථනා කරමු. උංගල් එල්ලෝරුකුම් නවරාත්‍රී වාල්තුක්කල්. ශ්‍රී ලංකා ඉන්දියා ප්‍රජා කවුන්සිලයේ පාසල් දරුවන් 6 දෙනෙකු සඳහා පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදානයද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ජීවන් තොණ්ඩමාන් එස් ව්‍යාලේන්ද්‍රන් යන රාජ්‍ය අමාත්‍යවරුද නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජින් රාමනාදන් මහතාද උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා ඇතුළු පිරිසක් නවරාත්‍රි උත්සවයට එක්ව සිටියා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉන්සි සිමෙන්ති සමාගම අතර ගිවිසුමක් අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අද සිදු කෙරුණා. මාතලේ ඩොලමයිට් නිදියෙන් ලබා ගන්නා ඩොලමයිට් පුත්තලම ඉන්සි සිමෙන්ති සමාගමට අලෙවි කිරීමට අදාළවයි ගිවිසුම අත්සන් තැබුණේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙනුවෙන් එහි සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා සහ ඉන්සි සිමෙන්ති සමාගම වෙනුවෙන් එහි සභාපති නන්දන ඒකනායක මහතා ගිවිසුමට අත්සන් තැබුවා. මෙම ගිවිසුමෙන් අවම මුදලක් යටතේ ජනතාවට සිමෙන්ති සැපයීම හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මූල්‍යමය වාසියක් ලැබීමට අපේක්ෂිතයි. රාජ්‍ය ඉදිකිරීම සඳහා සිමෙන්ති අඩු මිලට ලබා ගැනීමට මෙන්ම මාතලේ ප්‍රදේශයේ ජනතාවට රැකියා උත්පාදනය වීමද මෙමගින් සිදුවනවා. මාතලේ ඩොලමයිට් නිදි ආශ්‍රිත නිෂ්පාදන පසුගිය රජය 2015 සිට සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබූ අතර නව රජය යටතේ එහි ඉදිකිරීම නැවත ආරම්භ කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. විදේශගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු අංජු නැමැත්තාගේ සහායකයින් සිව් දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 30ක් සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන ඒකකය සමත් වුණා. 20 හැවිරිදි තරුණියක්ද ඒ අතර වනවා. සැකකරුවන් සන්තකයේ තිබී ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 1,90,000ක මුදලක්ද සොයා ගැනුණා. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන දුම්රිය පොලාසලදී.
මද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ පුද්ගලින් තිදෙනෙකු හෙරෝයින් ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ටාස දූෂණ විමර්ශන කාර්යාංශය ඊයේ සමත් වුණා. එම සැකකරුවන් බන්ධනාගාරයේ සිට මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන පුද්ගලයෙකුගේ සහායකින් බවයි පොලිසිය පවසන්නේ. මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා 22, 23 සහ 41 වැනි වියේ පසුවනවා. මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ පාර්සලයක තිබී මත්පැති 4048ක් සොයා ගැනීමට රේගු මද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් සමත් වුණා. මෙම මත්පැති පාවාහන රදවනයක් තුළ සූක්ෂම අයුරින් අසුරා තිබූ බවයි රේගු මද්‍රව්‍ය නිවාරණාංශය පවසන්නේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට ඉතාලියේ සිට එවන ලද පාර්සලයක මත්පැති සඟවා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු ඉදිරි විමර්ශන සඳහා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. විරාමෙන් පසු තවත් පාස්කු ඉරිදුන සිදු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා රියාජ් බදුදීන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධිකරණය අද තීන්දුව කළා. එම නියෝගය ලබා දෙන ලද්දේ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදුදීන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තමා අත්අඩංගුවටගත් ඉකුත් අප්‍රේල් මාස 14 වැනි දින සිට තමන්ට හිමි නිවාස, දීපල, ව්‍යාපාර, බැංකු ගෙනුම්, දුරකථන ආදිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුළුල් විමර්ශනයක් සිදු කළ බව ප්‍රකාශ කළා. එහිදී තමාට එරෙහිව අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි හෙළි නොවීම හේතුවෙන් තමා අත්අඩංගුවෙන් මුදා හැරීමට එම දෙපාර්තමේන්තුවද ක්‍රියා කළ බව ඔහු කියා සිටියා. එසේ තිබියදී දේශපාලන හේතුන් මත තමා යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශව බලපෑම් කරන බව අධිකරණයේ හමුවේ පෙන්වා දෙනු ලැබුවා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ රැඳවුම් නියෝගය අවසන් කර පෙත්සම්කරු පොලිස් අත්අඩංගුවෙන් මුදා හැර තිබුණද ඔහුට එරෙහිව නව සාක්ෂි හෙළිවන්නේ නම් ඔහු සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසියට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවයි. එමෙන්ම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කිසිදු උපදෙසක් නිකුත් කර නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ හමුවේ සඳහන් කළා. හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණයේදී අද උදේ අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබුවා. ඔහුට එල්ල වී ඇති චෝදනා අතර 2016 වසරේ රාජගීරිය ප්‍රදේශයේදී රියානුතුරක් සිදු කර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීමද ඇතුළත්. අධිචෝදනා පත්‍ර බාර දීම සිදු කෙරුණේ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා ඉදිරියේ. විත්තිකරු රුපියල් 10,000ක මුදල් ලැප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා. සාක්ෂි විභාගයේ මාර්තු මාස 4 වෙනිදා සිදු කිරීමට තීරණය කෙරුණු අතර විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන් 5 දෙනෙකුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළා. 2016 පෙබරවාරි 28 වැනි දින රාජගීරිය ප්‍රදේශයේදී රියානුතුරක් සිදු කිරීම, තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම, එම රියානුතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා හිටපු අමාත්‍යවරයාට එරෙහිව නඩුව පවරා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම පැහැරහැරි පුද්ගලයන් බවට තීරණය කළ බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ හිටපු යුද හමුදා මාන්ලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප්‍රමුඛ නිලධාරීන්, බුද්ධ්‍යංශ නිලධාරීන් දේශපාලනික බලපෑම් මත අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට කරුණාසේකර මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා. මේ අතර යුද හමුදා බුද්ධ්‍යංශයේ මාණ්ඩලික සැරයෙන් චාමික සුමිත් මහතාද කොමිසම හමුවේ සාක්ෂිය අද ලබා දුන්නා. ඔහු සඳහන් කළේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමන්ව සිසිර තිසේරාගේ කාමරයට රැගෙන ගිය බවයි. එහිදී සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා තමන් අමතා සුමිත් නිශාන්ත සිල්වා කියන විදිහට සහය දක්වලා වැඩ ටික කරගෙන යන්න. ඔයා නිශාන්ත සිල්වා කියන විදිහට කට උත්තර දීලා යන්න යනුවෙන් පැවසූ බවයි. එම යෝජනාවට එකඟ නොවූ බැවින් තමා සමග උරණ වූ තිසේරා මම උඹව කොහොම හරි ඇතුළට දානවා. මූට කියලා වැඩක් නෑ. මූට බී රිපෝට් එකක් දාන්න. මම අත්සන් කරන්නම් යනුවෙන් පවසමින් පොළවේ අඩිය ගසමින් පිටව ගිය බව චාමික සුමිත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඇතුළු පිරිසකට 23 වෙනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පිණී සිටින්නයි දන්වා අද සිතාසි නිකුත් කෙරුණා. ඒ දැනට වැඩ තහනමකට ලක්ව සිටින යුද හමුදාවේ කපිතාන් තිස්ස විමලසේන මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. ප්‍රතිප්‍රකාශය ඉන් සමත්යි. අයිබෝවන්